මේ සජීවියන් හොඳේ. තව කියන්නේ. ආ? ඔව්. තව ටිකක් කියමු. අම්මලා මේ කොන්ද හේතු කරගන්න එපා විත්තියට. මුත් හේතුක මොකද වෙන්නේ? ඔබ උතුම් සමාධිය නම් සංවර්ධනව. තව පැය කිහිපයකින්. එතකොට මොකද වෙන්නේ? ඔබේ කොන්ද විත්ති හේතු කරලා තිබ්බොත් කියන්නේ මොකද්ද? කුණ්ඩලී කියන ස්වභාවය. නැත්තම් අරහත් පස්සට සම්වදින්ද කුණ්ඩලී කියන ස්වභාවය ඔබේ සකේ ඇති වෙන්නේ. ඔබ තවත් එකකින් ස්පර්ශයක් තිබුණොත් ඒත් ඇති වෙන්නේ. ඔබේ කොන්ද අනිවාර්යයෙන්ම ඍජුව තිබිය යුතුයි. ඒක අනිවාර්යයි. තොර ෆෝන් ටික ගන්න ටුන් ඔෆ් කරගන්න තමයි කියන්නේ මේක දෙපා. එතකොට ප්‍රශ්නයක් අහන්න තමයි මට ප්‍රශ්න උත්තරයි නෑ. මට මේ පටන් ගන්න. එහෙම උපාසක කියන තැන මොකද්ද කියන තැන මට උත්තරයක් ආවේ නැතනම් හරි උත්තරයක් ආවේ නෑ. තත උපාසකෙක් වෙන්න අපි ඒකම කරන ඔක්කොම හරි අපි ඉස්ලාම කරගන්න ඕනේ. ගිහියා කියන්නේ කවුද කියලා අපි අඳුර ගන්න. ඒක ගිහියාගේ ස්වභාවය මොකක්ද? ගිහියා කියන කෙනා මේ ලෝකේ තියෙන භෞතික වස්තුන් එක්ක කාගේ දේශයේ මොහයෙන් මත්වීමෙන් ගමන් කරන කෙනා තමයි ගිහියා. හරිද? ගිහියා කියන කෙනා අන්නේ කෙනා. එතකොට උපාසක වෙන්නේ ආයතන 6ක්. ආයතන 6කින් මොකක්ද ආයතන 6? මාස. ඒකට ඔන්න ආයතන 6 දකින්නදී මනසට දුකක් නැතුව ගන්න පුළුවන් කෙනා තමයි උපාසකයාගේ හඳුන්වන්න පුළුවන්. එතකොට ඔතන තියෙන වැඩ පිළිවෙල තමයි සාකච්ඡා කළ යුත්තේ. ඔබට කේන්ති ටිකක් ආවන් පස්සේ මොකද වෙන්නේ? ඔව් නෑ ඔය කේන්ති ටිකක් ආවන් පස්සේ ඔබේ ශරීරේ මොකද වෙන්නේ? ඔව් තව හා හා ඒ ඔතනක තත්තාජක් කිව්වා තත්ත තමයි ලිය අපිසුදු එහෙනම් දුක තමයි දුක මොකද වෙන්නේ දුක තමයි පස්සේ මොකද වෙන්නේ ඒ ලිය අපිසුදු වෙනවා හායි ඒ ගමනේ අඩු වෙනවා එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නේද හොයාගත්තේ. අද ඔබ බෙහෙත් පෙති කීයක් බොනද බලන්න. කටසොත් හොදාගන්න. ඉතින් ඒ තමයි වෙන්නේ. අපි මේ බෙහෙත් බොන්නේ නැතුව අපිට ඉන්න බැයිද? පුළුවන්. අපේ මේ ලේ ධාතුව පිරිසුදු කරන විදිහට අපි වැඩ කරොත් අපේ මොකද වෙන්නේ? අපේ කයට බෙහෙත් අවශ්‍ය නැති වෙනවා. එහෙනම් අපි කේන්ති ගියන් පස්සේ අපි මොකද වෙන්නේ? ශරීරේ සතු වෙනවා. මොන කතු වෙනවා. එහෙනම් සතු කිරණයක් විශ්වයට පිට වුණා. කතු කිරණයක්. ඒක ලියාගත්ත කොහොමද ලියාගත්තේ? මාරයා පොතක ලියාගත්තා. ඊට පස්සේ කළු කිරණය
ලියාගත්තා මාර්ගය පොතක. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පිරිස පොතක ලියාගත්තා කහ පාට කියලා. ඒ කියන්නේ යහපත් දේ කරන අවස්ථාවේදී භාගතුන් වහන්සේ උදෙසා බුද්ධ ධම්ම සංඝ උදෙසා කරන යහපත් ක්‍රියාවන් ඔක්කොම භාගතුන් වහන්සේ පිරිස පොතක ලියාගත්තා. ඔබ කල්පනා කරන්න ඔබ අද උදේ ඉඳන් මේ මොහොත වෙනකොට ඔබ භාගතුන් වහන්සේ ගාවට කොච්චර කාලයක් ගත වුණාද ගියාද කියලා කල්පනා කරලා බලන්න. මාරය පැත්තට කොච්චර කාලයක් ගියාද කියලා බලන්න. ඔබ මේ මල් ටිකක් හදනකොට ඔබ ගියේ කොතනද? භාගතුන් වහන්සේ පැත්තට ගියා. ඔබ මේ ගොක්ක අත් මේ හදනකොට ගියේ කොතනද? ඒ ගියේ භාගතුන් වහන්සේ ගාවට. ඔබ ධම්ම සංඥා කරන ගමසේ හිතුවම පස්සේ ඒ ගියේ භාගතුන් වහන්සේ ගාවට. ඉතින් ඔන්න පුණ්‍ය ගංගා ටික එකට එකතු වෙච්ච මොහොතක් මේ. ඉතින් මේ මොහොතෙන් ඔබ ගන්න උපරිම ප්‍රයෝජනය ගන්න. මොකද කියන්නේ මම දවස් 3ක් දාගෙන නෑ අද වෙනකොට. ඔබ අද පහන් අතුරු මම ඉන්නවා. ඉතින් හිතත් දාන නමයට බුද්ධ දවසක් තියෙනවා. ඒක තාට් එකක් තියෙනවා. මම උනේ දාලා තප්පරයක් දහසක් නෑ. ඒ ඔබ තමයි මේක. එතකොට ඔබේ හිත ගමන් කරනවා තතු පාට කිරණයක් ඔබේ හිතෙන් ගමන් කරනවා. එහෙනම් ඒක මොකද්ද? දේශ කිරණයක්. කළු කිරණයක් කියත් ඒකට ඉපැත්තයි තියෙන්නේ. එතකොට ඔබ මොකද්ද කරන්න ඕනේ? කහ පාට කිරණයක් පිට වෙන්නට ඔබේ හිත හැම වෙලාවෙම සකස් කරගෙන ඉන්න ඕනේ. දැන් ඔබ කල්පනා කරන්න ඔබ ඉපදිච්ච මොහොතේ ඉඳන් මේ මොහොත වෙනතුරු ඔබ විශ්සයට යවුවේ කළුද කතුද මේ කහ පාටද කියලා ඔබ කල්පනා කරන්න. වැඩි ප්‍රමාණයක් තියෙන බයි. හුනේ. පොඩක් අයියෙන් කියන්න පාරේ හුම් ගා මම යනවා. මොනවද දන්නේ නැහැ ඔප්පා. හතු. එතකොට අපි ඔතනින් මිදුන් නැත්තම් මොකද වෙන්නේ? එහෙනම් කවුද? ඔබ හර 500කින් අද බේර ගන්නයි මම ආවේ. එළු 500කින් බේර ගන්නයි මම ආවේ. කවුද? බල්ලු 500කින් බේර ගන්නයි මම ආවේ. අර ලැට් එකකින් පණුවන්ගෙන් බේර ගන්නයි මම තමයි ආවේ. නේද? ඒ ටිකෙන් බේර ගන්නම ආවේ. එහෙනම් ඔබ අද සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරොත් මොකද වෙන්නේ? කදාත් දෙපැත්තට යන්න අවස්ථාවක් වෙන්නේ. එහෙනම් ඔබ සාදුකාරය දෙන්න. අද මම පහන් වෙන තුරුම මේ ධර්මසන අහලා මම පහත් ඵල සාක්ෂාත් කර ගන්නවා කියලා සාදුකාරය දෙන්න. මම මේ මොහොතේ දැන් පහත් ඵල සාක්ෂාත් කර ගන්නවා කියලා සාදුකාරය දෙන්න. එහෙනම් ඔබ දැන් කතා කරලා බලමු ඔබේ හිත ගමන් කරන්නේ කොහොමද කියලා. ඔබේ තියෙන ගැටලු ප්‍රශ්නයක් කතා කරන්න. ඔබේ ප්‍රශ්න කතා කරන්න. මම කවදා පහළ වචන කතා කරන්නේ නැහැ. ඔබේ ප්‍රශ්න මම කතා කරන්නේ. එහෙනම් ඔබ මැරෙන අවස්ථාවට ඔබ හිත තුල තියෙන මොනවද තියෙන්නේ? කළු පාට කිරණ ටිකයි හතු පාට කිරණ ටිකයි ඔබේ වැඩි නේද දැන්? ඔන්න ඔය ටික මැරෙන වෙලාවට ඔබ ළඟට ගෙනලා පෙන්නුවොත් ඔබ යන්නේ කොතනද? ඔබම කල්පනා කරන්න.
ඒතකොට ඔබ ළඟට භාගතුන් වහන්සේ පිරිස එනවා අඩුයි. ඇත්ත කතාව. අද මරණ 1500කට බලලා දෙනවා. 10 දෙනෙක්වත් දේව මට්ටමට ගිහිලා නැහැ. කීප දෙනෙක් විතරයි මම දැකලා තියෙන්නේ බක්ම ලෝකෙ ගිහිල්ලා කට්ටිය. එතකොට ඔබ ඉන්නේ කොතනද ඔබම කල්පනා කරන්න. ඔබ ප්‍රශ්න අහන්න බෑ. මම ඔතන උඩ පැන්නේ උඩ යන ප්‍රශ්න ගන්න. ඉඳන්ම ඔබ ප්‍රශ්න අහන්න කියනවා. දැන් මම ඔතන උඩ කියන් ගියාම ඔබට තේරෙන්නේ නැහැ මට. මම මොකද කියන්නේ උත්සාහ කරන්නේ කියලා. ඔබ ප්‍රශ්නයක් ඇහුවා මම ඒකම උත්තර ප්‍රශ්න අහන්න. පුතා මෙහෙන්දිය. ඔබ මෙතන පේන්නේ නැහැ මට. පේන්නේ කළු සුදු දෙයක් පේන්නේ නැහැ මට. ප්‍රශ්නයක් අහන්න. ඔබට මේ සමාධිය කියන්නේ මොකද්ද? ඔබ හිතන් ඇති මට සමාධියක් තියනව නේද කියලා. නැත්තම් මට දේව වගමත් කියලා ඔබ හිතන් ඇති. කාටද දේවරම් දෙන කාටද? දේවරම්. කාටද තියෙන්නේ? කවුවත් නැද්ද? ඔබ යනවනේ සාත්‍ර අහන්න. දෙවියෝ ගාවට. එයි. අපෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ගේ පින් ලබා ගන්න. ඔව්. කවුද කට්ටිය? නම් වශයෙන් කිව්වොත්? ඔව් අය කවුද? නෑ. පහයෙන් කියන්නේ මේක අත මේ යන්නත් ඕන. ඔබ කියන දේ මට මයික් එකේ ඇහෙන්නත් ඕන. නැත්තම් කට්ටිය අහන් ඉන්නවා දැන් 1000 ගාන මේක බලනවා මේ කට්ටිය. ඒ කට්ටිය ඇහෙන්නේ නැහැ මොකද්ද කියන්නේ. දැන් මෙසේජ් පහක් හයක් දැම්ම මේ කට්ටිය ඇහෙන්නේ නැහැ කියලා. ඔබ කියන දේ ඇහෙන්නේ නැහැ කියලා. ඔව්. ඔව් අය. ඉන්දද මේක කවුද? ඔව්. ඉන්දක දෙවියන් ගැන ඔබ ත්‍රිපිටකයේ කොහෙද දැකලා තියෙන්නේ? නම්මුකුල කන්දට වරක් ගත්තා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඔව්. ඔව්. ඔව් නෑ. ඔව්. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ දේව කොට්ටාසයයි අමනුෂ්‍ය කොට්ටාසවල ගැළපෙන කට්ටිය හොයාගන්න කොහොමද? ඔබ කල්පනා කරන්න අන්න එක ටූන් ගෑවා ෆෝන් එක. එතකොට අපි කොහොමද භාගතුන් වහන්සේ දේව කොටසයි අයි දේව කොටස අද අපි දෙන අදව ගන්න කොහොමද වෙන් කළා අපි අදව ගන්න ඕනේද ඕනේද ඕනේ අයි මම ඒක මට කියන්නකො කිසියක් කොයි දෙවියන්ද සූත්‍රයක් දේශනා කරන්න මට කියන්නකො කොයි නේද ඔබ සූත්‍රයක්වත් දේශනා කරපු නැති කෙනෙක් කව යන්නේ
දෙවිවරු කියන කොටසක් මේ ඉන්නවනේ ස්වාමීන් ඔව්. වහන්සේ කියනනේ අපි අර මේ මොදැන යනවනේ ඉතින් මේ දෙවියන්ගෙනුත් අපිට ආශිර්වාදයක් ලැබෙයි කියලා. දෙවියන් අපිට ආශිර්වාද කරන්න අපෙන් ආශිර්වාද බලාපොරොත්තු මිසක් ඒගොල්ලෝ. මෙහෙමයි දෙවියා කියන්නේ රාග දේශ මොහ මදක් නිවත් කරපු කෙනෙක්. මදක් වත් කරගෙන එහෙනම් එයා සංඝ භාවයට පත් වෙලා නැහැ. සංඝ භාවයට පත් වෙච්ච දෙවියන් තමයි තමන් දෙවියා. ත්‍රිපිටකේ ඉන්නේ මොකද්ද? සමන් දෙවියන් තියෙන්නේ උපාසකයද. ත්‍රිපිටකේ තියෙන්නේ. එතකොට ඔබ අද කතරගම දෙයියා. ගෙදර පින්තූරයක් තියෙනවද නැද්ද? තියෙනවා. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කතරගම දේවාලය වටේ ඉන්නේ කවුද? දෙයියෝ කවුද ඉන්නේ? කවුද ඉන්නේ? කාලී ඉන්නවා, සෝම් කාලී ඉන්නවා, බද්ද කාලී ඉන්නවා, අප්පච්චි ඉන්නවා. ඔය කට්ටිය නේද? වටේ නේද? වටේ ඉන්නකොට මෙයා කියන කතරගම දෙයියා. මෙයා කියනකො ඔබ මෙතන ඉන්න කතරගම දෙයියා. අලගොල්ලෝගේ කවුද? යාළුවෝ නේද? සෝම් කාලේ යාළුවෙක් මෙයා. බද්ද කාලේ යාළුවෙක්. කඩවලගේ මෙයාගේ යාළුවෙක්. පැහැදිලිද? එහෙනම් මෙයා ඉන්නකොට මචං මගෙන් යන්න මෙයා බලන්න ඉන්නේ නැද්ද ඒගොල්ලෝ? ආවද? එහෙනම් ආවේ කවුද ඔබ? ගෙදරට ආවේ කවුද? ආවේ යස්ස ගෝත්‍ර දාවේ. යස්ස පේත ගෝත්‍ර ඔබ ගෙදරට ආවා. පැහැදිලිද? ඔබ ගෙන්න ගත්තද එන්න කිව්වද? ගෙන්න ගත්තා. අයින් කරන්න එක ලේසි කපාපහසුද නෙවෙයි. එහෙනම් ඔබට අයින් කරන්න වෙන්නේ මොනවද? බුදු ගුණ සාජය කරලා ඔබ අයින් කරන්න වෙන්නේ. ඔන්න ප්‍රශ්න. කොහොමද? දැන් ප්‍රශ්න තියෙනවා. ඔබේ පින්තු අයින් කරනවද? ස්වාමීන් වහන්සේ මේ ඔව්. දැන් මම දැකලා තියෙනවා මේ බුදු පිළිමේ නැඩ තියලා දෙපැත්තේ තියලා තියෙනවා. ඒ තමයි. ඒ ගෙදරට බුදුන් නෙමෙයි ඉන්නේ. යක්කපේ තමයි වහගෙන ඉන්නේ. කිසිම ගෙදරක බුදු පිළිමේ හැර ස්වාමීන් වහන්සේ අපි සෝතාපන්න දෙවියෝ ඉන්නවා කියලා කියනවා. ඔව්. සමන්දේන සමන්දේ උඩ කොයිසක් ඉන්නවා. අද ස්වාමීන් වහන්සේ මේ කතරගම මහත්මේ මාළිමු කියලා දැන් ස්වාමීන් වහන්සේ නම් කියනවා. ඔව්. දෙවියන්ටත් අඳුම් කියලා. ඔව්. ඒකේ තේරුම ඉතින් එයාගෙන් අහන්න මම කිව්වා අහවල් දිහා ස්වාමීන් වහන්සේ කිව්වා මගේ නම්බර් දෙන්න කිව්වා කියන්නේ එහෙම මදින්න කියපු හාමුදුරුවෝ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකෙක් කිව්වක මම කිව්වා මම නම්බර් දුන්නේ කියන්නේ හැමදාම ඒ දැන් මේ හාමුදුරුවෝ නමක් නෙවෙයි. ඔව් මෙහෙමයි පින් දෙනකොට මේ ඉන්න සිසු දෙනාට පින් දෙන එක වෙන කතාවක්. පින් දෙන එක වෙන කතාවක්. මේ 37 ඉන්න සිසු දෙනා නිවන් දකිනවා. එච්චරයි. හරිද? මෙයාගේ අපි ගන්නකොට අපි ආකාශනය කරන අපි ආව නේද? අපි ආස මොකද? එතකොට මේ පන්සල්වල තියෙනවා මේ දේවාල. ඔව්. දේවාලක් තියෙනවා. ඔව් ඒ දේවල් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඉතින් අපි එතකොට මේ පන්සල් වල දේවාල දේවාල කියන්නේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණ මේකදී පන්සල නෙවෙයි ඒක. මිත්‍යා දෘෂ්ටි තමයි. දැන් මේ මිත්‍යාවේ දානත් ඔව් ඔව්. මිත්‍යාවේ ඉතින් මේ මගේ channel එක බලන්න මම මුත්‍යාගෙන පන්සලට මම බැලුවා දාලා දේශනා 7ක් දාලා තියෙනවා. ආම්දුර වැරදි කියලා මම 7ක් දාලා තියෙනවා. මුත්‍යාගෙන තියෙන වැරදි 7ක් මම දාලා තියෙනවා. මම මෑත් එක තමයි කතා කරාවේ ඒක. මුත්‍යාගෙන තියෙන වැරදි මම 7ක් දාලා තියෙනවා. තාම 5ක් කමක් තියෙනවා දාන්න මම දැම්මේ නැහැ. ඒ කියන්නේ ඔබ කල්පනා කරන්න අද
දෙවි කෙනෙක් පස්සෙන් ගිහින් මොකද වෙන්නේ? සිතේ මොකද බං? සම්මා සම්බුද්ධයන් මේ මෙච්ච අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කළා මං වෙනුවෙන් ජීවිතේ මෙච්ච කැප කළා ඒක මොනටයක් වන්දලා ඉන්න භාගතුන් වහන්සේට ඔබ පහනක් පත්තු කරලා ඒක ටැස් කරගන්න එකයි ආ කුරත් ඉන්න කෙනෙකුට පහක් පත්තු කරලා ගන්න ටැස් කරන දෙකේ වෙනස බලන්නකෝ ඉතින් බලන්න ඔබ සම්මා සම්බුද්ධයන් වහන්සේ ළඟට යන් ඒ කියන්නේ ඔබ බෙදා දෙවියන් එක්කම එක පඬුවක් දැම්මත් පඬුවක් ගැට ගැහුවත් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි සම්මා සම්බුද්ධයන් වහන්සේගේ සම්මා සම්බුද්ධයන් වහන්සේ දෙන කරන්නේ මේ විශ්ව ධාතුවම අනාත්මයි එතන අනාත්ම වෙන සුභාදම තමයි පැහැදිලි කරන්නේ ඔබ ලෞකික බලාපොරොත්තුවක් නිසා ඔබ යනවා දෙවි කෙනෙක් පස්සේ ගියා පස්සේ මොකද වෙන්නේ ඔබ දන්නේ ඔබ උපෙන්න සාහිත්‍යයෙන් අයින් වෙලා දා ගන්නවා මිත්‍යා දෘෂ්ටිකයි මරණන් පස්සේ මම ඉන්නේ අසුචි වලක අසුචි කකා තමයි කියන්නේ උට ඇත්තද ඔක ඔව් ඔබ ගිහලා පඬුවක් හරි දැම්මොත් මොකද වෙන්නේ? එතකොට 10 වෙනි සිල්පදේ මොකක්ද තියෙන්නේ? 10 වෙනි සිල්පදේ තියෙන්නේ මුදල් පරිහරණය කිරීමෙන් වළකින්න විශ්ව 10 වෙනි සිල්පදේ ඔබ ගිහිල්ලා මුදල් පූජා කරනවා විසුණු වහන්සේලාට. එහෙනම් විසුණු වහන්සේ කෙනෙක්ද මේ මුදල් ගත්තේ ගම? ආම්යතුරු මේ ඉලක්කන්නත් දැන් පන්සල් වල මේ පින්කටයක් එහෙම තියෙනවා. ඔව් ඉතින් ඒ සංස්කෘතියක් හදාගත්ත සංස්කෘතියක්. ඒගොල්ලෝ හදාගෙන අප්පා යන හදාගත්ත සංස්කෘතිය. ඉතින් ඇත්ත කතාව කිව්වන් පස්සේ මගෙත් හම්බුන තරහයි. ඉතින් මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ඇත්ත කතාව ඔබට දෙන්න ඕන මට. එතකොට ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ස්වාමීන් වහන්සේ නමක් දාහනේ බෙදලා වැඩිය කියන්නේ. ඔව්. එතකොට පිළිකඩ කියලා පූජා කරනවා ස්වාමීන් වහන්සේ. ඒ ඇත්තට සල්ලි පූජා කරොත් ඔබ මෙතනකෝ විශ්ව සිල්පද 10 එක පද සමාදන් වෙනවා. දස සීලය. එහෙනම් කියන්නේ 10 එකවර. ඔබ මුදල් දුන්නේ ගා මොකද වෙන්නේ? 10 එකක් ගන්නවා. ඒකත් එම 10 එකක්වත් නැති වෙනවා. ඒකවල 505ක් නෑ යාගිලා. ඒක ඔබ වන්දනා කරනවා, යාට වන්දනා කරනවා. සාදු සාදු කියලා. අපි ඒක ඊට පස්සේ ඔබ වන්දනා කරන්නේ වන්දනාව කියන්නේ මොකද්ද? මමත් ඔබ වහන්සේ වගේ වෙන්න කැමතියි කියන කතාවනේ. වන්දන එකයි අදහස එකයි. එතකොට මොකද වෙන්නේ? 505 නැති කෙනෙකුට මට මොකුත් නැති කෙනෙකුට මම වන්දනා කරා. මාත් ඒ විදිහට වෙන්න කැමති කියලා වන්දනා කරා. එතකොට ස්වාමීන් වහන්සේ මේ පන්සලේ වැඩ කටයුතු ඉඳලා වැඩි ප්‍රෝග්‍රෑම් නෑ මෙහෙම සල්ලි දෙනවා නම් සල්ලි එකතු කරලා ඉතින් දායක මහත්තයෙකුට දීලා ඒක කරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ගැල්ලුවක් නෑ. එහෙම ගැල්ලුවක් නෑ. මම කියන්නේ ඒ විසුණු වහන්සේගේ අතට මුදල් දෙන්න එපා. ඔබ අතපෙක සල්ලි දාන්න එපා. අතපෙක සල්ලි උඩ දාන්න එපා ඔබ. දැන් මොකද ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ඔව් ඉතින් විශ්ව ගිහියක පාප කොච්චරද? හා? කොච්චර පාපද බං? දැන් විශ්ව වහන්සේලාට මේ පූජා බඩුවලට වඩා ස්වාමීන් වහන්සේ මේ උදාරණේ අවශ්‍ය කියලා ඉතින් ඒ කියන අපාය යන්නේ ඔබ අපාය යන්න එපා. ඇයි එහෙනම් ඔබ හිතාගෙන ඉන්නවා මොකද්ද? ඔබේ ගෙදර පාන්සු වලට එන්නේ නැති වෙයි කියලා නේද? එහෙම නේ ප්‍රශ්නේ? හරිද? ඔබ කැමතිද? මැල්ලා ගිහිල්ලා පාන්සු වල ගන්න කැමතිද? අතුසන්
පාසල අවශ්‍ය කරත ඔප්ෂන් ඔව් ඔය නෑ මම හරි දැන් ඇයි පාසල ඇයි ගාව පාසල ගන්න බෑ කාලේ ඒක අනිවාර්යයි. පාසල ගන්න බෑ කාලේ මම කියනවා නෑ ගන්න පුළුවන් කාටද මම කියනවා ගන්න පුළුවන් කාටද මම කියනවා ගන්න පුළුවන් කාටද පාගත පිටුපිගේ දිය කොටස් එහෙනම් 136 නැගෙන් එක කොටසට ගන්න පුළුවන් එහෙනම් කවුද අප්පා යන්න කැමති කෙනෙක් තමයි පාස්පෝර්ට් අවශ්‍ය වෙන්නේ අප්පා යන්න කැමතියි. ඔව් එහෙනම් අප්පා ඉන්නේ කොහොමද තමයි පාස්පෝර්ට් ගන්න පුළුවන් දිය කොටසට එහෙනම් ඔබ කැමතිද එතනට ගිහිල්ලා ප්‍රේතෙක් වෙලා අනේ දුවේ පුතේ මට දිදියන් දාන්න කියලා එන කැමතිද මගේ දුවේ මම දාන්න ටිකක් දියන් ගියා ඇවිල්ලා මැල්ලලා ගෙත් වෙනවා කැමතිද ස්වාමීන් වහන්සේ දැන් අපරි හැරෙනවානේ දැන් ඔබ වහන්සේට පාංශකෝලේ දෙන්න වඩින්න කිව්වොත් වඩිනවා කියන්නේ මැරෙන්න කලින් ඕන වෙලා මම යනවා. මැන්න පස්සේ ආයෙ ගන්න බෑ. අපේ පින් ටිකක් දී අපි අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් ඔය ගන්න බෑ. ස්වාමීන් වහන්සේ එතකොට මේ නිකායන් නෙවෙයිද ඔය මේ ක්‍රමයේ වෙනස් නෑ මේ මන් දේශනා කරන සම්මා සම්බුද්ධ මාසේ දේශනා කරපු ටිපිටි මට ඕන දෙයක් මම පෙන්න පොතෙන්ද මම විස්තර කරා. දැන් අපි නම් ඉතින් සම්මානස මේ දැන් මම තව පින් ලබන්නේ කියලානේ අර පාංශකෝලේ ඔව් මේක තමයි දැන් ඔබ මැල්ලා ඉන්න එකේ පාංශකෝලේ ගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. කවුද? කල්පමයක් තිස්සේ ආපු කොස සජුරුන්ගේ කට්ටිය දෙන්න කොහොමද? දාය පාංශකෝලේ දෙන්න යුවා. පාංශකෝලේ ගන්න පුළුවන් පයිසක් ඉන්නවා. දැන් ඔබ කැමතිද මැල්ලා ගිහිල්ලා පාස්කෝලේ ගිහිල්ලා ඔබ පින් කරන්නේ මම කතා එක අපි සුදුසුන්නේ නොදන්නවනේ කරන්නේ මං කියන්නේ පාස්කෝලේ දෙන්න එපා කියලා මං කියන්නේ දෙන්න කියලා හරි ඔබ ඉන්න කාලය තුල පාස්කෝලේ බලාපොරොත්තු වෙන්න ඔබ ගියා මැල්ලා ගියාම පාස්කෝලේ බලාපොරොත්තු වෙන්නේ නැතුව ජීවත් වෙන්න පැහැදිලිව කියත ඔව් ඒක කියන්නේ ඒක කතාව කියන්නේ පැහැදිලිවද ඔය පැහැදිලි මම ඔය පැහැදිලි මම ඔබේ පාස්වර්ඩ් දෙන්න ඒ ප්‍රශ්න නෙමෙයි පාස්වර්ඩ් කරන්න පුළුවන් අත්හැරීමේ ගුණාංග කරන්න පුළුවන් දන් දීම පින්කම කරන්න පුළුවන් ඔබ මේ දන් දුන්න පින්කම පින් කරොත් තමයි අපිට දන් දෙන්න පුළුවන් වෙන්නේ නේද අනේ ඔතන වෙන්න ඕනේ ඒකයි තමයි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ එතකොට මේ දැන් ආරණ්‍ය සේනාසන වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා දැන් බණට පිළිතට වඩින්නේ නැහැ ගෙවල් වලට. ඉතින් අර ගමේ පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහෙමයි. ආවන්නේ පන්සල අසපු කියලා ඔය පස්සේ කකලද හදාගත්ත සංස්කෘති මගුලක් වල. හරිද? ඒක එහෙම දෙයක් නැහැ. ඒ මිනිස්සුන් බෙදාගත්ත සංස්කෘතියක් තියෙනවා. එතකොට පන්සල කියන්නේ පහ තලායන කෙනෙක්. කාග දේශ මොහව ඉවත් කරන වැඩ පිළිකන්දද තමයි හාමුදුරුවෝ වෙන්නේ. එහෙනම් හාමුදුරුවෝ කියන්නේ කාග දේශ මොහව ඉවත් කරන උත්සාහ කරන කෙනා හාමුදුරුවෝ. ස්වාමීන් වහන්සේ ඒව දැන් අපිට වෙනස් කරන්න බෑනේ ඒව දැන්. නෑ ඔව් නෑ එතන මම කියන්නේ මම කියන දේ අද අහගන්න. අහගෙන ඔබ මේ වැඩේ කරගන්න. වැඩේ කරගන්න ඔබ පන්සල ගැන කතා කරලා ඔබ මොකද කරගන්නේ? පැත්තක් හදාගන්න ඔබ. ඒක වෙන්නේ. දැන් ඔබේ ගමේ හාමුදුරුවෝ ඔබ හවස මැනග පිටිය කියන්නේ එන්නේ හාමුදුරුවෝ. හරි ඒකත් මට බෑ මෙතන නේද? ඔබ පස්සේ යති ඉන්න ඕනේ. මම මේ පෙන්වන්නේ ඇත්ත සම්ප්‍රදාය. භාගතුන් වහන්සේ දේශනා කරපු පැත්ත තමයි මම පෙන්වන්නේ. ඒක එතනදී පැත්ත දැක්කම ඉතින් හද වසකස් කරගන්න. මට බෑ මේ ඔක්කොම හදන්න. ඒක ඇත්ත කතාව. එතකොට
අපි මේ රාග දේශ මොහ ඉවත් කරන වැඩ පිළිවෙල කරන පටන් ගත්ත පස්සේ අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඔව්. අපිට ඕනේ වෙන්නේ බත්තියක් හොයාගන්න විදිහ අපිට අවශ්‍ය වෙන්නේ. අපිට වාහන ඕනේද? එයා මොකුත් කරන්න අවශ්‍ය නැහැ. මොකද එයා පොළොව මොකද්ද? සෝහන තියෙන කාර් තියෙන කළා කියලා මහගෙන පොළොව පුළුවන්. ඒක ඇත්ත කතාව. භාගතුමා දේශනා කරනවා ගයක් ගන්න කියලා පාස්තරන් කියලා කන්න හොයා ගන්න. ඔබේ වැඩේ කරගන්න. දසදම සූත්‍ර විස්තර කරන්න. දසදම සූත්‍ර පොඩක් සර්ච් කරලා බලන්න. දසදම සූත්‍රය කියන තේරුම් බලන්න. එනවා මම දාපෙන්නනවා.